බලාගන්න පුතාලා අපි මේ වෙද්දී සාකච්ඡා කරා රේඛීය චලිතය සම්බන්ධව. දැන් අපි අද දවසේදී කතා කරන්න පටන් ගන්නවා වෘත්ත චලිතය සම්බන්ධව. පොතේ අපි රේඛීය චලිතය යටතේදී සාකච්ඡා කරා යම්කිසි වස්තුවක් රේඛීය පථයක් ඔස්සේ ගමන් කරමින් තියෙනවා නම් එයාගේ චලිතය කොයි විදිහටද විස්තර කරන්න කියන එක තමයි අපි රේඛීය චලිතයේදී කතා කරේ. දැන් අපි කතා කරන්න යන්නේ වෘත්ත චලිතය ගැන. ඒ කියන්නේ සමහර වස්තුන් තියෙනවා පුතේ රේඛීය පථයන් වල යන්නේ නැහැ. ඒ වෙනුවට වෘත්තාකාර පථයන් වල ගමන් කරන අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ පිළිබඳවත් අපිට දැන් සාකච්ඡා කිරීමක් කරන්න ඕනේ. හැබැයි වැඩේ තියෙන්නේ අර රේඛීය චලිතය යොදාගත්ත යම් යම් භෞතික රාශීන් දැන් අපිට මේ වෘත්ත චලිතය සම්බන්ධව තියෙන වැඩ කටයුතු ටික කරගෙන යන්න භාවිතා කරන්න බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ වෘත්ත චලිතය සම්බන්ධව තියෙන කාරණා ටික සාකච්ඡා කරන්න වෙනම භෞතික රාශීන් ටිකක් අපිට අර්ථ දක්වන්න වෙනවා. හරිනේද? එහෙම අර්ථ දක්වලා තමයි අපිට මේ වෘත්ත චලිතය සම්බන්ධව තියෙන කරුණු ටික සාකච්ඡා කරන්න වෙන්නේ. right. දැන් අපි මේ වෘත්ත චලිතය ගැන පොඩ්ඩක් කතා කරලා බැලුවොත් පුතේ අපි කතා කරන මේ රේඛීය චලිතයේ වගේම තමයි වෘත්ත චලිතය කියන එකත් ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් අපේ ජීවිතවලට. නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නේද වාහනයක ටයර් එක නැත්නම් වාහනයක ටයර් එක නේද වෘත්ත චලිතයක නැත්නම් භ්‍රමණ චලිතයක යෙදෙන කෙනෙක්. නේද? එතකොට නේද මේ ෆෑන් එක ගත්තොත් නේද මේ ෆෑන් එක භ්‍රමණ චලිතයක යෙදෙන කෙනෙක්. එයාගේ කෙලවර තියෙන අංශුවක් හැමුණොත් වෘත්ත චලිතයක යෙදෙන කෙනෙක්. ඉතින් ඒක නිසා පුතේ මම කියනවා මේ වෘත්ත චලිතය කියන කාරණාවත් අපේ ජීවිතවලදී ඉතාමත්ම වැදගත් තැනක් ගන්නවා. ඉතින් ඒ පිළිබඳවත් අපි දීර්ඝව හැදෑරීමක් කරන්න ඕනේ. දීර්ඝව අධ්‍යයනය කිරීමක් කරන්න ඕනේ. හරිද? එතකොට තමයි අපිට අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි තව ඉතින් නේද සෝබා දහම ඇතුලේ වෘත්ත චලිතය කියන එකට සෑහෙන ලොකු ඉඩක් හම් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නේද සූර්යයා වටේ තියෙන පෘථුවියේ තියෙන චලිතය ගත්තොත් එහෙම අපි කියනවා අපි නැත්නම් පෘථුවිය සූර්යයා නාභියක් කරගෙන මෙන්න මේ සූර්යයා වටේ ආසන්න වශයෙන් වෘත්තාකාර පථයන් වල ගමන් කරනවා කියලා කියනවා. නේද? ඊට පස්සේ අපි දන්නවා නේද මේ පෘථුවිය වටේ අපේ චන්ද්‍රයා පෘථුවිය නාභියක් කරගෙන ආසන්න වශයෙන් වෘත්තාකාර පථයක යනවා. ඒක නිසා වෘත්ත චලිතය කියන එක අතිශයින් වැදගත් කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි තව ඕනනම් අපිට ගන්න පුළුවන් පරමාණුවක් අපි ගත්තොත් මේ පරමාණුවක න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන ආසන්න වශයෙන් වෘත්තාකාර පථයන් වල ගමන් කරන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ වෘත්ත චලිතය කියන එක බැහැර කිරීමක් කරන්න බෑ. මේ වෘත්ත චලිතය පිළිබඳව ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කිරීමක් කරන්න ඕනේ. ඉතින් අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය වෘත්ත චලිතය සම්බන්ධව තියෙන කාරණා ටික ඔයත් එක්ක සාකච්ඡා කිරීමක් කරන්න. right. අපි නම් පුතේ මේ වෘත්ත චලිතය පිළිබඳව පොඩි හැඳින්වීමක් කරගෙන අපි යමු අද දවසේ තියෙන කාරණා පිළිබඳව නැත්නම් මේ වෘත්ත චලිතය යටතේදී ඔබට භාවිතා කරන්න වෙන භෞතික රාශීන් පිළිබඳව අධ්‍යයනය කිරීමක් කරන්න. right. අපි මාතෘකාව විදිහට ලියාගමු පුතේ වෘත්ත චලිතය. මාතෘකාව වෘත්ත චලිතය. right. අපි කියමු මේ පුතේ අප විසින් මේ දක්වා සලකන ලද්දේ රේඛීය චලිතයක යෙදෙන වස්තුන් පිළිබඳවය. ඊට පස්සේ කියමු යම් අංශුවක වෘත්තාකාර පථයක් ඔස්සේ සිදුවන චලිතයන්ද භෞතික විද්‍යාව තුළදී වැදගත් වෙයි. කියමු මෙම ඒකකයේදී මේ පිළිබඳව හදාරනු ලැබේ. right. දැන් බලා ගන්න පුතේ. අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඕන අපි උදාහරණ කීපයකුත් ගමු. උදාහරණ කියලා ගන්න පුතේ. සූර්යයා වටා පෘථිවි චලිතය. ඊට පස්සේ ගන්න පරමාණුවක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන වල චලිතය. වෘත්ත චලිත සඳහා උදාහරණ වෙයි. දැන් අපි රේඛීය චලිතය ගැන කතා කරද්දී අපි පළවෙනියටම හැඳින්වීමක් කරේ පුතේ රේඛීය විස්ථාපනය කියන සංකල්පයක් ගැන. දැන් එතකොට අපි මේ රේඛීය විස්ථාපනයක් භාවිතා කරලා අපිට පුළුවන් ද පුතේ වෘත්ත චලිතයේ දෙන අංශුවක් ගැන කතා කරන්න. දැන් මම කියනවා නේද දැන් අපි හිතමු එහෙම මම මගේ අත මෙහෙම කරකවනවා.
හරිනේ. දැන් මගේ අතේ තියෙන මෙන්න මේ ඇඟිලි වල තියෙන නැත්නම් මේ නියපොතු වල තියෙන චලිතය ගැන තව කාට හරි විස්තර කරගන්න ඕනේ. හරිනේ. මම කියනවා මේ මගේ නියපොතු මේ වෙලාවේ මීටර 2ක් ගමන් කරා කියලා. ඔයාලට දැන් අයිඩියා එකක් තියෙනවද මේක කොච්චර ප්‍රමාණයක් කැරගුණාද කියලා? හරිනේ. එතකොට මගේ තියෙන මේ නියපොතු මීටර 2ක දුරක් ගමන් කරා කිව්වට ඔබට කිසිම අයිඩියා එකක් ලැබෙන්නේ නැහැ. හරිනේ. ඉතින් මම කියනවා ඒ හින්දා මෙයා පිළිබඳව ඉතා හොඳින් ඔබ විස්තර කරගෙන යන්න නම් ඊට වඩා වෙනත් මොනවා හරි රාශියක් මේක අර්ථ දක්වන්න නැත්නම් මේ චලිතය පිළිබඳව විස්තර කරන්න අපිට යොදා ගන්න වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට යොදා ගන්නා වූ රාශියට මම කියනවා කෝණික විස්ථාපනය කියලා. හරිද? මේකට මම කියනවා කෝණික විස්ථාපනය කියලා. හරි. දැන් පුතේ බලා ගන්න. දැන් මම මෙන්න මෙහෙම කියනවා. බලා ගන්නකෝ පුතේ. දැන් මේ මගේ අත සිද්ධ කරපු චලිතය ගැන මම තව කාට හරි කියලා දෙන්න යනවා නම් දැන් පුතේ මම ඔයාලට කියනවා මේ අතේ ඇඟිලි ටික මීටර 2ක දුර ප්‍රමාණයක් පල්ලෙහාට ගියා කියලා. ඔයාලට කිසිම අයිඩියා එකක් නැහැ. හැබැයි මම කියනවා මගේ තියෙන මේ අත අංශක 90ක කෝණයකින් ප්‍රමණයකට ලක් වුණා කියලා මම කියනවා. පැහැදිලි නේද වැඩේ? එතකොට දැන් ඔබට පැහැදිලි අදහසක් තියෙනවා නේද? මේක තිරස්ස නම් හිටියේ අංශක 90කින් ප්‍රමණය වෙනවා කියන්නේ සිරස් වෙලා තියෙනවා කියලා ගත්ත හැකි. නේද? මෙහෙම සිරස්ස උඩට නම් හිටියේ අංශක 90කින් ප්‍රමණය අංශක 180කින් ප්‍රමණය වෙනවා කියලා කියන්නේ මෙන්න මේ මට්ටමට ආවා කියලා කියන්න පුළුවන්. එහෙමනම් ඔබට මේ කෝණික විස්ථාපනය කියන රාශියකින් මෙයා ගැන කතා කරන්න උත්සාහ කරොත් එහෙම ඔබට පැහැදිලිව මෙන්න මේ වස්තුව මේ මොහොත වෙද්දී පිහිටන්නේ කොතනද කියන එක ගැන හොඳ අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා මම කියනවා මේ යම්කිසි වස්තුවක තියෙන වෘත්ත චලිතය පිළිබඳව විස්තර කිරීමක් කරනවා නම් පුතේ මේක විස්තර කරන්න අපිට යොදා ගන්න තියෙන හොඳම භෞතික රාශිය තමයි කෝණික විස්ථාපනය කියලා කියන්නේ. පැහැදිලිද පුතේ? රයිට්. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් මමට මේකෙන් කියන්න පුළුවන්කම තියෙනවා ඇත්තට මේ කෝණික විස්ථාපනය මගින් අපිට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ වස්තුව කැරකුණු කෝණ ප්‍රමාණය තමයි මෙන්න මේ වස්තුව කැරකිච්ච කෝණ ප්‍රමාණය තමයි මෙන්න මේ කෝණික විස්ථාපනය මගින් අපි විස්තර කිරීමක් කරන්නේ. රයිට්. දැන් ඉතින් බලා ගන්න පුතේ. දැන් අපි කෝණය කියන කෙනාව හඳුන්වන්නේ මෙහෙමයි පුතේ. අපි ගමු මෙහෙම මෙන්න අපිට තියලා තියෙනවා මේ AB කියලා රේඛාවක්. හරිද? මෙන්න අපිට දීලා තියෙනවා AB කියලා රේඛා ඛණ්ඩයක්. මෙන්න මේ AB කියන රේඛා ඛණ්ඩය අපි කරන්නේ මේ A කියන ලක්ෂ්‍ය වටේ යම්කිසි ප්‍රමාණයකින් කරකවනවා. හරිද? මෙයාව අපි A ලක්ෂ්‍ය වටේ මෙහෙම යම්කිසි ප්‍රමාණයකින් කරකවනවා. අපි හිතමු දැන් මෙන්න මෙයා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවයි කියලා අපි ගමුකෝ. ඒ කියන්නේ B dash කියන ලක්ෂ්‍යයට. එහෙනම් පුතේ අපි කියනවා මෙන්න මේ B වල හිටපු වස්තුව ගමන් කරලා තියෙන මෙන්න මේ ප්‍රමාණය හරි මෙන්න මේ ගමන් කරලා තියෙන ප්‍රමාණය ගැන තමයි අපි ඔන්න ඔතනදී විස්තර කරන්න යන්නේ. එතකොට මම කියනවා මෙන්න මෙයා මේ විදිහට මේ කැරකිච්ච ප්‍රමාණය තමයි අපි මේකේ තියෙන කෝණික විස්ථාපනය කියන රාශිය මගින් මැනීම සිද්ධ කරන්නේ. දැන් පුතේ අපිට මේ කෝණය මනින්න අපි දන්නවා O level කාලේදී නම් භාවිතා කරේ අංශක කියන රාශිය. හරිද? හැබැයි අපි දන්නවා A level වලට එද්දි මේ අංශක කියන රාශිය භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි භාවිතා කරන්නේ රේඩියනය කියන ඒකකය. පැහැදිලිද පුතේ? ඒතර අපි අංශක ගැන පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න ඕනේ නේද? මොකද්ද මේ අංශක කියලා අපි චුට්ටක් ඉගෙනගෙන ඉමු. මෙන්න අංශක හදාගන්න විදිය. දැන් අපි ගමු අතනින් අර තිබිච්ච මේ AB කියන රේඛා ඛණ්ඩය හරිද? මම A කියන ලක්ෂ්‍ය වටේ අල්ලලා සම්පූර්ණ රවුමක් මෙන්න මෙහෙම කරකවනවා. හරිද? එතකොට අපිට පේනවා නේද මෙයා මේ ගමන් කරපු පතය මේකට මම කියනවා මේ වෘත්තාකාර පෙතකයක් ගමන් කරයි කියලා සලකනවා. පැහැදිලිද පුතේ? මෙයා දැන් එහෙනම් මේ විදිහේ තියෙන මේ වෘත්තාකාර පෙතක ගමන් කරා කියලා අපිට සලකන්න පුළුවන්කම තියෙනවා. හරි නේද පුතේ? දැන් ඊට පස්සේ මම කරන්නේ මෙතනින් මේ තියෙන මේ කොටස් ගණන මම සමානව තියෙන කෑලි 360කට බෙදා ගන්නවා. මෙහෙම තියෙන මේ සම්පූර්ණ වෘත්තයක් මම අරගෙන සමානව තියෙන කොටස් 360කට මෙන්න මේ විදිහට මම බෙදා ගන්නවා. හරි නේද පුතේ? ඔන්න ඔම්මට බලුවනි මේක සමානව තියෙන කෑලි 360කට බෙදා ගන්න. එතකොට පුතේ ඔය සම්පූර්ණ වෘත්තයක් සමානව තියෙන කෑලි 360කට බෙදුවාම මෙන්න මේ එක කෑල්ලකට මම කියනවා අංශක එකක් කියලා. එතකොට ඕක තමයි අපි අංශක ඉදිරිපත් කරන විදිය. හරි නේද? ඊට පස්සේ අපි දැන් දන්නවා A level වලදී අපි මෙතනින් මේ කැරකිච්ච කෝණ ප්‍රමාණය මනින්න භාවිතා කරන්නේ රේඩියනය කියන ඒකකය තමයි භාවිතා කරන්නේ. අපි රේඩියනය කියන කෙනාව පුතේ අර්ථ දක්වන්නේ මෙහෙම. අපි මෙයාව අර්ථ දක්වන්නේ අරයට සමාන ඡාප දුරක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය කියලා. දැන් අපි මෙහෙම ගමු පුතේ. මෙන්න අපිට දීලා තියෙනවා මේ රේඛාවක්. මෙන්න මේ රේඛාව මම ගන්නවා මේක A මෙයා B ලක්ෂය
මෙන්න මේ රේඛාව r දුරකින් යුක්තයි කියලා මම සලකනවා. දැන් මම කරන්නේ මෙතනින් මේ තියෙන මේ රේඛාවේ මේ බීලක්ෂය නැත්නම් මේ රේඛාව මම මෙන්න මෙහෙම කරකවගෙන එනවා. හරිද? මෙයාව මම මෙන්න මේ විදිහට කරකවගෙන එනවා. මේක මම හරියටම ගත්තොත් නැත්නම් කරකවගෙන එනවා. කොටින්ම කියනවා නම් අරයට සමාන ඡාප දුරක් කේන්ද්‍රී ආපාතනය වන පරිදි මම මෙයා මේ පැත්තට කරකවගෙන එනවා. හරිද? එහෙනම් මෙයාගේ තියෙන මේ අරය r නම් මෙතනින් මේකේ පවතින ඡාප කොටසේ පවතින දුර ප්‍රමාණය s නම් අපිට දැන් මෙන්න මේ රාශීන් අතර තියෙන සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඔතනින් ওই තියෙන රාශීන් අතර සම්බන්ධතාවය නම් එනවා පුතේ s සමානයි r θ කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. අපිට මෙතනින් ගන්න පුළුවන් තවද ඕකේ තියෙන θ වලගේ නම් එනවා s බෙදීම r වෙනවා කියලා අපිට මේ අනුව එහෙනම් ගන්න පුළුවන්. දැන් අපි රේඩියනේ අර්ථ දැක්වීමට ගියොත් එහෙම මෙන්න පුතේ බලා ගන්න මම මෙන්න රේඩියනේ අර්ථ දක්වනවා. රේඩියනේ කියන කෙනා පුතේ අර්ථ දක්වන්නේ අරයට සමාන ඡාප දුරක් මගින් කියලා. ඒ කියන්නේ අපි කියනවා s සමානයි r වෙද්දී හරිද? s සමානයි r වන විට මම කියනවා මෙන්න මේ θ වලගේ අපිට එකයි රේඩියන කියලා සලකන්න පුළුවන්කම තියෙනවා. ඇත්ත නේද පුතේ? අපි මෙතෙන්වත් දානවා r මෙතෙන්වත් දානවා r එහෙම වුණත් අපිට θ වලගේ නම් එනවා r ටාර් කැපිලා ගිහිල්ලා θ සමානයි එකයි රේඩියන කියලා අපිට ලැබෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවනි අරයට සමාන ඡාප දුරක් මගින් කේන්ද්‍රී ආපාතනය කරන කෝණයට තමයි අපි රේඩියනේ කියලා කියන්නේ. පැහැදිලිද පුතේ? එහෙනම් ඔන්න ආයේ මහලුකු දෙයක් නෙවෙයි ඔයාලට කතා කරලා තියෙන්නේ. හරි ඔන්න මම දැන් ආපස්සට හෙල්ල බලනවා නැවත වතාවක්. මේකේ ආපස්සට හෙල්ල බැලුවොත් පුතේ දැන් මහලුකු කතාවක් නෙවෙයි කියලා තියෙන්නේ. අපි කියනවා වෘත ජලිතයේ යෙදෙන කෙනෙක් ගැන විස්තර කරන්න සාමාන්‍ය විදිහට රේඛීය විස්ථාපනය පාවිච්චි කරන්න බෑ. ඒ හින්දා මම කෝණික විස්ථාපනය නැත්නම් කැරකිච්ච කෝණ ප්‍රමාණය කියන රාශිය භාවිතා කරා. ඉතින් කෝණෙ මනින්න අපි ඒකක දෙකක් භාවිතා කරනවා. ඒකක නැත්නම් රේඩියන. හැබැයි ඉතින් අපි දන්නවා උසස් පෙළ මට්ටමේ වැඩ කරද්දී අපි මනින්නේ රේඩියන වලින්. හැබැයි සාමාන්‍ය පෙළ මට්ටමේ වැඩ කරද්දී නම් අපි අංශක වලින් තමයි මෙයාව මැන්නේ. දැන් මට මෙන්න මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා. මට දැන් මේ අංශක සහ රේඩියන අතර සම්බන්ධයක් ගන්න ඕනේ. හරිද? මම කියනවා මේ අංශක හා රේඩියන අතර සම්බන්ධය අංශක හා රේඩියන අතර සම්බන්ධය right මෙන්න පුතේ මේගොල්ලෝ අතර තියෙන සම්බන්ධය ගන්න විදිහ right මෙන්න පුතේ බලා ගන්න මම ගන්නවා මෙහෙම අපිට කියන්න බලංකම තියෙනවා මේ සම්පූර්ණ වෘත කොටසක් මම සලකනවා හරිද සම්පූර්ණ වෘතයක් මම සලකනවා මෙතන මම කියනවා මෙන්න මේකේ තියෙන සම්පූර්ණ වෘතයක් මම සලකනවා හරිද මේකේ තියෙන පුතේ සම්පූර්ණ වෘතයක් සැලකුවොත් එහෙම අපිට කියන්න පුළුවන් මේකේ තියෙන මේ θ වලගේ නම් අංශක 360යි කියලා කිව්ව හැකියි. එතකොට පුතේ මේකේ තියෙන මේ s වලගේ නම් මට කියන්න පුළුවන්කම තියෙනවා සම්පූර්ණ වෘතයක් කියලා කියන්නේ පුතේ s කියලා කියන්නේ එහෙම නැත්නම් පරිධියේ තියෙන දුර ප්‍රමාණය නම් මේක මම දාගන්නවා 2πr කියලා. මේක අපි බෙදලා දාගන්න ඕනේ කාගෙන්ද පුතේ r වලින්. එහෙනම් මේ r ට මේ r කපන්න පුළුවන්. එහෙමනම් අපිට මෙතනින් ගන්න පුළුවන් අංශක 360ක් කියලා කියන්නේ රේඩියන නම් 2π කියන ප්‍රමාණයක් කියලා අපිට මෙතනින් සලකන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙන්න මට මෙතනින් සම්බන්ධතාවයක් ගත්ත හැකි අංශක සහ රේඩියන අතර. එහෙනම් මම කියනවා අංශක 360ක් කියන්නේ රේඩියන නම් 2π ප්‍රමාණයකට. හරි නේද පුතේ? එහෙනම් ඔන්න දැන් ඔබට මොනවා හරි කෙනෙක්ව නැත්නම් කොතනක හරි තැනක අංශක වලින් යම්කිසි කෙනෙක් ඉදිරිපත් කරලා තිබ්බොත් මෙන්න මෙයාට අනුරූප වන රේඩියන අගය කොච්චරක්ද කියන එක ලබා ගන්න දැන් ඔබට පුළුවන්කම තියෙනවා. right. අපි එහෙනම් මේ ටික පොඩ්ඩක් සටහනට දාගමු. right. මේකට අපි පළවෙනි මාතෘකාව විදිහට ලියාගමු කෝණික විස්ථාපනය. right. අපි මෙහෙම කියමු පුතේ. මේ කෝණික විස්ථාපනයේ සංකේතවත් කරන්නේ θ වලින්. එකක් දාගන්න පුතේ. අපි මෙහෙම කියමු. යම්කිසි වස්තුවක් කැරකෙන කෝණ ප්‍රමාණය කෝණික විස්ථාපනයේ මගින් මනිනු ලැබේ. right. මම දන්නවා සමහර විට මේ සටහන වේගවත් කියලා. මේ දේ වගේ වෙලාවට ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි මේක පුතේ පොඩ්ඩක් නවත්තන්න වීඩියෝ එක. නවත්තලා ඔබ ඔබේ සටහන සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ නැවත තවක් වීඩියෝ එක ප්ලේ කරගන්න. හරි. අපි එහෙනම් ගමු පුතේ. රූප සටහන ඇඳලා ගන්න එන. එතකොට මෙන්න මෙතනින් මේ තිබිච්ච මේ AB කියන රේඛාව E කියන ලක්ෂ්‍ය වටේ මෙහෙම කැරකිලා තියෙනවා.
ඒතර ඕකට තමයි මම කියන්නේ මේ කැරකිච්ච ප්‍රමාණයට තමයි කියන්නේ මෙයාගේ කෝණය එහෙම නැත්නම් කෝණික විස්ථාපනය කියලා. right. ගන්න පුතේ. right. ඊට පස්සේ අපි තව තරුවක් දාලා මෙහෙම කියමු. කෝණික විස්ථාපනයේ මැනීම පහත රාශීන් මගින් සිදු කළ හැක. right. ඒකේ පළවෙනි එක කියලා අපි ගමු. නැත්නම් සිම්පල් ඒ කියලා ගන්න පුතේ. අංශක. right. අපි මෙහෙම කියමු පොතේ. මේ අංශකයක් කොහොමද හදාගන්නේ? සම්පූර්ණ වෘත්තයක් අරගෙන නැත්නම් සම්පූර්ණ වෘත්තයක පරිධිය අරගෙන මේක මම සමානව තියෙන කොටස් 360කට බෙදීමෙන් ඔබට මෙන්න මේ එක කොටසක් අංශකයක් විදිහට ගන්න පුළුවන්. right. අපි කියමු සම්පූර්ණ වෘත්තයක පරිධිය සමාන කොටස් 360කට බෙදූ විටදී එම එක් කොටසක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරවන කෝණ ප්‍රමාණය අංශකයක් ලෙස හැඳින්වෙයි. right. ඊට පස්සේ අපි පුතේ b කියලා ගමු රේඩියනය. b කියලා ගන්න රේඩියනය. right. මෙන්න පුතේ මම රේඩියනයේ අර්ථ දක්වන විදිය. කොහොමද පුතේ අපි රේඩියනයේ අර්ථ දක්වන්නේ? අපි කියනවා අරයට සමාන ඡාප දුරක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණයට අපි කියනවා රේඩියනය කියලා. right. අපි එන කියමු පුතේ. ලියා ගන්න. අරයට සමාන ඡාප දුරක් මගින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණ ප්‍රමාණය රේඩියන එකක් ලෙස අර්ථ දැක්වෙයි. හරි. අපි එනම් පුතේ මෙන්න මේ කේන්ද්‍රීය ඛණ්ඩ කොටස ඇඳගමු. අරය R වන කේන්ද්‍රික ඛණ්ඩයක θ කියලා කෝණයක් ආපාදනය කරනවා කියලා ගමු. ගන්න පුතේ. එතකොට අරය R වෘත්තාකාර ඡාප කොටසේ තියෙන ප්‍රමාණය S කියලා මම ගන්නවා. කෝණي θ කියලා දා ගන්නවා. දැන් එනම් මේවා අතර තියෙන සම්බන්ධය එනවා. අපි කියමු මෙහි S සමානයි R θ වේ. මේ රාශීන් අතර සම්බන්ධය. අපි කියමු එවිට එහෙනම් ඒ වෙලාවේදී අපිට θ ගණන් ගන්න පුළුවන්. මෙන්න මේ θ ගණන් එනවා S බෙදීම R කියලා. right. ඊට පස්සේ අපි කියමු පුතේ S සමානයි R වන විට හරිද? S ලගේ R ට සමාන වුණොත් මොකද පුතේ? θ සමානයි 1 රේඩියන වේ. හරි නේද පුතේ? එහෙනම් ඔන්න අපි රේඩියනේ කියන කෙනාව අර්ථ දැක්වුවා. ඊට පස්සේ අපි ඔතනින් පොඩි තරුවක් දාලා ලියා ගමු පුතේ. අංශක හා රේඩියන අතර සම්බන්ධය. right. අපි මෙතනින් ගමු පුතේ කෙලින්ම ලියා ගමු මෙහෙම. කියමු අංශුවක සම්පූර්ණ වෘත්ත චලිතයක් සලකමු. right. එතකොට අපිට ගන්න පුළුවන්කම තියෙනවා පුතේ. දැන් අපි කියමු එවිට ලියා ගන්න මෙහෙම θ සමානයි S බෙදීම R මගින්. මෙතන මට ඉඩමදි වුණා එක ලියන්න. අපි කියමු θ සමානයි S බෙදීම R මගින් ලියන්න පුතේ θ ට දාන්න 360යි කියලා. S ට නම් දාන්න පුතේ 2πr කියලා. එතකොට R ට නම් ඉතින් R කියලාම දානවා නේද? එහෙනම් මේ R ට මේ R කපන්න. එහෙම වුණොත් 360 සමානයි 2π රේඩියන කියලා ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. right. එහෙනම් පුතේ ඔන්න ඔබට ඇවිල්ලා තියෙනවා අංශක සහ රේඩියන අතර තියෙන සම්බන්ධතාව. right. දැන් පුතේ ගන්නකෝ ඔයාගේ දීලා තියෙන සටහනේ පළවෙනි වගුව. මේ පළවෙනි වගුව දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා සම්පූර්ණ කිරීමක් කරන්න. හරි නේද? මේ ටික සම්පූර්ණ කරගන්න පුතේ මම સિદ્ધාන්ත කරුණු ටික සම්පූර්ණ කරනවා. ඊට පස්සේ ඔයාලට මේකේ
ගැටලු ටික කොහොමද විසඳන්නේ කියන එක ඉදිරිපත් කරන වෙලාවේදී ওই වගු පුරවන විදිය කතා කරනවා. හරිනේ. අපි එහෙනම් යන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ භෞතික රාශිය පිළිබඳව හැඳින්වීමක් කරන්න. බලගන්න පුතේ. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟ භෞතික රාශිය ගැන. මේකට අපි කියනවා කෝණික ප්‍රවේගී කියලා. දැන් ඔයාලට මතක ඇති අපි රේඛීය ජලිතය ගත්තොත් ඉස්සලාම කතා කරා විස්ථාපනය ගැන, ඊට පස්සේ අපි කතා කරා ප්‍රවේගී ගැන. දැන් මෙතනදිත් අපි කලින්ම කතා කරා විස්ථාපනයට අනුරූපව යනවා කෝණික විස්ථාපනය කියලා. ඊට පස්සේ එහෙනම් ප්‍රවේගීට අනුරූපව යනවා කෝණික ප්‍රවේගී කියලා. දැන් පුතේ අපි සාමාන්‍ය විදිහට කතා කරමු. සාමාන්‍ය විදිහට කතා කරොත් අපි ප්‍රවේගී කිව්වේ කාටද පුතේ? අපි කිව්වේ විස්ථාපනයේ වෙනස් වන ශීඝ්‍රතාවය කියලා. එහෙනම් කෝණික විස්ථාපනය කියන්නේ කවුද පුතේ? අපිට කියන්න පුළුවන්කම තියෙනවා කෝණයේ වෙනස් වන ශීඝ්‍රතාවයට තමයි අපි කෝණික විස්ථාපනය කියලා කියන්නේ. එහෙනම් දැන් අපිට මෙතනින් කියන්න පුළුවන් යම්කිසි වස්තුවක කෝණික ප්‍රවේගී කියලා කියන්නේ මෙයාගේ මේ සිදුවන කෝණය වෙනස් වන ශීඝ්‍රතාවය කියලා අපිට ගත්ත හැකියි. එහෙමත් නැත්නම් මට කියන්න පුළුවන් ඒකක කාලයක් තුලදී සිදු කරන නැත්නම් ඒකක කාලයක් තුලදී භ්‍රමණය වන කෝණ ප්‍රමාණයට මම කියනවා මෙයාගේ කෝණික විස්ථාපනය කියලා. පැහැදිලි නේද පුතේ? right. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට කෝණික ප්‍රවේගයේ අර්ථ දක්වන්න පුළුවන්කම තියෙනවා. හරි නේද? right. එහෙනම් අපි ඔන්න කෝණික ප්‍රවේගය ගත්තා. දැන් මට ඕනේ මේ කෝණික ප්‍රවේගයේ තියෙන ඒකක ලබා ගැනීමක් කරන්න ඕනේ. මෙයාගේ තියෙන ඒකක නම් පුතේ කාගෙන්ද අපිට ලැබෙන්නේ? මේකේ තියෙන ඒකක පිළිබඳව කතා කරන්න ගියොත් පුතේ අපිට මෙයාගේ කෝණය නම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා රේඩියන වලින්. කාලය නම් අපි මනින්නේ තප්පර වලින්. එහෙනම් මෙයාගේ තියෙන ඒකකය නම් හදා ගන්න පුළුවන් තප්පරයට රේඩියන කියලා. හරි නේද පුතේ? ඒ වගේම මෙතනින් මේ තියෙන මේ කෝණික ප්‍රවේගී මාන පිළිබඳව කතා කරොත් කොහොමද පුතේ මාන එන්නේ? අපි දන්නවා කෝණික ප්‍රවේගී තියෙන මාන අපිට එහෙනම් ලැබෙන්න ඕනේ. කෝණයේ තියෙන මාන බෙදීම ගත වෙලා තියෙන කාලයේ පවතින මාන කියලා අපිට ගත්ත හැකියි. හරි නේද පුතේ? right. එතකොට අපිට මෙතනින් කියන්න පුළුවන්කම තියෙනවා පුතේ මේ කෝණය කියන කෙනා ගත්තොත් මාන රහිත රාශියක්. නිකම්ම මම එකයි කියලා දානවා. ගත වෙලා තියෙන කාලය නම් අපි කාලය කියන රාශියමයි එහෙනම් t කියලා දානවා. එහෙනම් පුතේ කෝණික ප්‍රවේගයේ තියෙන මාන මට මෙතනින් ලබා ගන්න පුළුවන් t වල ඍණ 1යි කියලා අපිට මෙයාගේ මාන ලබා ගැනීමක් කරන්න පුළුවන් වෙනවා. හරි නේද පුතේ? right. දැන් මට තව කාරණාවක් තියෙනවා. මේ කෝණික ප්‍රවේගය කියන්නේ දෛශිකයක්ද අදිශයක්ද කියලා අපිට ගන්න ඕනේ. හරි නේද පුතේ? ඔයාලට කියනවා මෙන්න මේ කෝණික ප්‍රවේගය කියලා කියන්නේ පුතේ දෛශික රාශියක් කියලා කියනවා. හරි නේද? දෛශික රාශියක කියලා කියනවා. right. දැන් එහෙනම් ඔන්න ආයෙ ප්‍රශ්නයක්. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? මේක දෛශිකයක් නම් එයාගේ දිශාව යොමු වෙලා තියෙන්නේ කොහෙටද කියන එක. right. මෙන්න පුතේ බලා ගන්න. මේ කෝණික ප්‍රවේගය කියන කෙනාගේ දිශාව අපි ලබා ගන්න භාවිතා කරනවා පුතේ සුරත් නීතිය. ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙනවා දකුණු අත අරගෙන මේ විදිහට මිට මොලවලා තියාගත්තොත්. හරි දකුණු අත අරගෙන මේ විදිහට මිට මොලවලා තියාගත්තොත් පුතේ ඔයාලට කියනවා මෙන්න මේ ඇඟිලිමකින් අපිට දක්වන්නේ මෙයා කැරකෙන දිශාව නම් මෙන්න මේ මහපට ඇඟිල්ලෙන් දක්වනවලු කෝණික ප්‍රවේගී දිශාව. හරි නේද? එහෙනම් මම කියනවා මෙන්න මේ ඇඟිලිමකින් අපිට පෙන්වන්නේ කැරකෙවෙන දිශාව නම් මෙයාගෙන් අපිට පෙන්වන්නේ කැරකෙවෙන දිශාව නම් පුතේ අපිට මෙන්න මේ මහපට ඇඟිල්ලෙන් පෙන්වනවා කෝණික ප්‍රවේගී දිශාව. හරිද? ඔමේගා වල තියෙන දිශාව අපිට පෙන්වනවා කියලා කියනවා. පැහැදිලිද පුතේ? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මෙයාව ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? right. එහෙනම් ඔන්න අපි කෝණික ප්‍රවේගී ගැන සාකච්ඡා කරා. නේද? කෝණික ප්‍රවේගී කියන්නේ මොකක්ද? මේක සම්බන්ධ වෙන්නේ කොයි විදිහටද කියන කාරණා ටික ඔන්න අපි මෙතනින් මේ වෙද්දි අරගෙන තියෙනවා. right. අපි එහෙනම් යමු ලියා ගන්න දෙවෙනි මාතෘකාව කෝණික ප්‍රවේගය. අපි සංකේතවත් කරනවා ඔමේගා වලින්. right. අපි කියමු එහෙම. අපි මෙහෙම කියමු පුතේ. කියමු වෘත්ත චලිතයක යෙදෙන අංශුවක කෝණික විස්ථාපනය වෙනස් වන ශීඝ්‍රතාවය කෝණික ප්‍රවේගී ලෙස අර්ථ දැක්වෙයි. right. ඊට පස්සේ අපි වෙනම මෙහෙම කියමු. simple t කාලයක් තුලදී අංශුව θ කෝණික විස්ථාපනයකට ලක් වේ නම් එහි කෝණික ප්‍රවේගය
right. අපි කියමු ඔමේගා සමානයි තීටා බෙදීම t මගින් දෙනු ලැබේ. right. ඊට පස්සේ අපි කියමු ඒකක අපි කෙලින්ම නිකන් තරුවක් දාලාම ගමු ඒකක. දැන් මෙයාගේ තියෙන මේ ඒකකයේ විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. මේක නම් එනවා තප්පරයට රේඩියන කියලා. ඊට පස්සේ අපි යාගේ තව තරුවක් දාලා ගමු මාන. මේකේ තියෙන මාන නම් එනවා t වල ඍණ 1 කියලා. right. ඊට පස්සේ මම කියනවා තව තරුවක් දාලා අපි කියමු මෙය දෛශික රාශියකි. මෙය දෛශික රාශියකි. කියමු එහි දිශාව සුරත් නීතිය මගින් දෙනු ලැබේ. right. බලා ගන්න පුතේ මම ඊළඟට කතා කරන්න යනවා මේ අංශුවක තියෙන මේ රේඛීය වේගයයි කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද කියලා. මෙන්න පුතේ බලා ගන්න. දැන් අපි හිතමු මෙන්න අංශුවක් තියෙනවා. මෙන්න මේ අංශුව මේ අර r1 වෘත්තයක මෙන්න මෙහෙම ගමන් කරනවා කියලා අපි ගමුකෝ. අර r1 වෘත්තයක මේ v කියන වේගෙන් ගමන් කරමින් ඉන්නවා කියලා ගමු. අපි පොඩි කැලලක් විතර ඇඳගෙන තියෙන්නේ. ඒ වගේම අපි හිතමු දැන් එහෙනම් මෙයා මෙහෙම මේ වෘත්තේ ගමන් කරනවා නම් පුතේ මෙන්න මේ අංශුවට කෝණික ප්‍රවේගයක් තියෙන්න එපා. නේද? මොකද මෙයා මේ කෝණය වෙනස් කරගෙන යන්නේ. එහෙනම් අපි දාගමු මෙන්න මෙයාගේ තියෙන මේ කෝණික ප්‍රවේගය ඔමේගා කියලා දාගමු. දැන් මට ඕනි මේ v සහ ඔමේගා අතර සම්බන්ධතාවයක් ගන්න. මෙන්න පුතේ අපි v සහ ඔමේගා අතර සම්බන්ධී ගොඩනගෙන විදිය. පුතේ බලා ගන්න. අපි දැන් අර දෙවෙනි කාරණාව විදිහට කතා කරද්දි කිව්වා මෙන්න මේ අංශුව හරිද මෙන්න මේ අංශුව මේ තීටා කියලා කෝණයක් භ්‍රමණය වුණාම මෙයාගේ තියෙන මේ විස්ථාපනය නැත්නම් අපි ඒකට කිව්වා මේ මෙන්න මේ ගමන් කරපු දුර ප්‍රමාණය මේවා අතර තියෙන සම්බන්ධතාවය අපිට ලැබෙනවයි කිව්වා පුතේ S සමානයි r θ කියන සමීකරණය මගින්. හරිනේ. ඊට පස්සේ මම මේකේ මෙන්න මේ S සමානයි r θ වල දෙපැත්තම පුතේ මම t එකකින් බෙදලා දානවා. හරිනේ. මම එහෙනම් කියනවා මෙයාගේ තියෙන මේ දෙපසම t වලින් බෙදීමක් කරනවා. හරිද? t වලින් බෙදීමක් කරනවා. දැන් මට මේ ඕනේ වෙනවා එක එක රාශිය අතර තියෙන සම්බන්ධතාව හදාගන්න. මෙන්න මම බෙදනවා හරිද? මෙතනින් එනවා s බෙදීම t සමානයි r වාරයක් θ බෙදීම t කියලා ගන්න පුළුවන්. මේ s බෙදීම t කියන්නේ කාටද පුතේ? අපිට කියන්න බලන්න මෙයාගේ තිද්ද වෙච්ච මේ රේඛීය ගමන් කරපු දුර මෙයාගේ මේ රේඛීය විස්ථාපනයේ බෙදීම ගත වෙච්ච කාලය. ඕකට අපි කියනවා කවුරු කියලා? වේගය එහෙම නැත්නම් ප්‍රවේගය කියලා කියනවා. r ට නම් ඉතින් r කියලාම දාමු. අපි මේ වෙද්දි θ බෙදීම t වලට දානවා කවුරු කියලාද පුතේ? ඔමේගා කියලා. එහෙනම් මෙන්න මට තවත් වැදගත් සමීකරණයක් ඇවිල්ලා තියෙනවා v සමානයි r ඔමේගා කියලා. right. අපි එහෙනම් යම් පුතේ තුන්වෙනි මාතෘකාව විදිහට ගන්න v සහ ඔමේගා අතර සම්බන්ධය. right. අපි මෙහෙම කියමු. අරය r වන වෘත්තපෙතක අංශුවක් ඔමේගා කෝණික ප්‍රවේගයකින් වෘත්ත චලිතයක යෙදෙන විට එහි රේඛීය වේගය v නම් right. එනම් පුතේ ගන්න s සමානයි r θ මගින් ඔබට නැත්නම් මේක අපි කියමු s සමානයි r θ හි මේක හදා ගන්න පුතේ s සමානයි r θ හි දෙපසම t වලින් බෙදීමෙන් right. එහෙනම් පටන් ගන්න පුතේ මේ පැත්තත් බෙදමු t වලින් මේ පැත්තත් බෙදමු t වලින් එහෙම වුණොත් සම්බන්ධතාවය නම් එනවා v වලගේ සමානයි r ඔමේගා කියලා. right. බලගන්න පුතේ මම යන ඊළඟ කාරණාවට ඊළඟට මට හම්බෙන භෞතික රාශිය තමයි ආවර්ත කාලය. වෙන පුතේ බලාගන්න. මේ ආවර්ත කාලය කියලා කියන්නේ පුතේ අපි කියනවා සම්පූර්ණ රවුමක් නැත්නම් වෘත්ත චලිතයේ යෙදෙන කෙනෙකුට සම්පූර්ණ රවුමක් සම්පූර්ණ කරන්න ගතවන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. හරිද? නැත්නම් අපි කියනවා ටයිම් පීරියඩ් කියලා. නේද? එතකොට මේකේ අදහස තමයි සම්පූර්ණ රවුමක් ගමන් කරන්න ගතවන කාලය. ඔකට තමයි අපි ආවර්ත කාලය කියලා වෙලා කියන්නේ. හරි නේද පුතේ? එහෙමනම් දැන් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා මෙහෙම. මෙන්න පුතේ බලා ගන්නකො. මම මේ වෙද්දි සමීකරණයක් අරගෙන තියෙනවා ඔමේගා සමානයි θ බෙදීම t කියලා. හරිනේ?
ඉතින් ওই සම්පූර්ණ රවුමක් යන ගතවන කාලය අපි සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ කැපිටල් T වලින්. හරි නේද? එහෙනම් මෙන්න මේක භාවිතා කරලා ඔබට මෙන්න මෙහෙම කතාවක් කියන්න පුළුවන්. හරි නේද? මම කියනවා මේ එක් ආවර්තයක් සලකනවා නැත්නම් එක් වටයක් සලකනවා. හරි නේද? එක් වටයක් සලකුවොත් එහෙම පුතේ නැත්නම් මම කියනවා මෙයාගේ තියෙන මේ ආවර්ත කාලයක් සලකනවා. මේකේ තියෙන මේ ආවර්ත කාලයක් සැලකුවොත් පුතේ මෙයාගේ තියෙන මේ තීටාවලගේ නම් කොච්චරක් වෙනවද? මේකේ තියෙන කාලය නම් කැපිටල් T කියලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාගේ තියෙන මේ තීටාවලගේ නම් අපිට ගන්න පුළුවනි මේ කැරකිලා තියෙන කෝණ ප්‍රමාණය 2.5 රේඩියන කියලා එනවා. හරිනේ? එහෙනම් දැන් මෙතන ආදේශ කරමු. එහෙනම් මෙයාගේ ඔමේගාට මට ආදේශ කරන්න පුළුවන්. T-ට නම් දැම්ම 2.5 ගත වෙලා තියෙන කාලයට නම් මම දැම්ම කැපිටල් T කියලා. එහෙනම් මේ අනුව අපිට සම්බන්ධතාවය ගන්න පුළුවන් ඔමේගා සමානයි 2.5 බෙදීම කැපිටල් T කියලා එනවයි කියලා. හරි නේද පුතේ? right. අපි එන යනවා හතරවෙනි කාරණාවට ආවර්ත කාලය. එමන් නැත්නම් කැපිටල් T. right. අපි මෙහෙම කියමු. වෘත්ත චලිතයේ යෙදෙන අංශුවකට එමන් නැත්නම් වස්තුවක් කිව්වත් කමන්නේ. එක් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය ආවර්ත කාලය ලෙස හැඳින්වෙයි. හරි. එහෙනම් පුතේ පටන් ගන්න. ඔමේගා සමානයි තීටා බෙදීම t මගින් අපි වැඩි ආරම්භ කරනවා. ආවර්ත කාලය කියන කෙනාව අපි සංකේතවත් කරන්නේ පුතේ කැපිටල් T වලින්. එහෙනම් තීටා වලගේ නම් එතකොට මට කියන්න පුළුවන් මේක එක වටයක් ගියා කියන්නේ කෝණේ නම් රේඩියන් 2.5 ප්‍රමාණයකින් ප්‍රමණය වෙලා තියෙනවා. එහෙනම් ඉතින් කෝණික ප්‍රවේගය නම් එනවා ඔමේගා සමානයි 2.5ට කැපිටල් T කියලා. එහෙනම් ඉතින් අපිට ඕකෙන් ඕනනම් ආවර්ත කාලය ගන්නත් පුළුවන් T සමානයි 2.5ට ඔමේගා කියලා ඕනනම් හදා ගන්නත් පුළුවන්. හරි නේද? එහෙනම් ඔන්න මම තවත් වැදගත් කාරණාවක් කතා කරා. වැදගත් රාශියක් කතා කරලා තියෙනවා. මොකද මේ වෘත්ත චලිතයේ යෙදෙන කෙනෙකුට පුතේ සම්පූර්ණ රවුමක් යන ගතවන කාලය කියන එක වැදගත් නේ. ඒක ඇසුරෙන් කෙනෙකුට අදහසක් ඉදිරිපත් කරපුවා මෙයාට මේ චලිතය ගැන හොඳ අදහසක් ගත්තා කියන්නේ. මම කියනවා මේ මෙයාට පුළුවන් තප්පර 0.1 පාරක් රවුමක් කරකෙන්න කියලා. ඒතර ඔයා දන්නවා එහෙනම් තප්පරයකට මෙයා 10 පාරක් කරකිනවා කියලා. හරිනේ? ඉතින් එතකොට ඔයාට මේ වෘත්ත චලිතය පිළිබඳව පැහැදිලි කරගන්න ඉතාමත්ම ලීසි. නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නේද පෘථුවියේ තියෙන ආවර්ත කාලය කොච්චරයිද? නේද? පෘථුවි සූර්යයට යනවනේ. එයාගේ ආවර්ත කාලය කීයද? දින 365යි. හරිද? චන්ද්‍රයාගේ තියෙන ආවර්ත කාලය කීයද? නේද? චන්ද්‍රයාට පෘථුවිය වටේ රවුමක් යන ගතවන කාලය. නේද? ඒක දවස් 28යි. නේද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේකේ ආවර්ත කාලය පිළිබඳ අදහස ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරි නේද? right. බලගන්න පුතේ. ඊට පස්සේ අපි මේ වෘත්ත චලිතය පිළිබඳව විස්තර කරන්න යොදාගන්න ඊළඟ භෞතික රාශිය තමයි පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියලා මම කියන්නේ. ඊළඟ භෞතික රාශිය විදිහට අපි ගන්නවා පරිභ්‍රමණ ශීඝ්‍රතාවය. අපි මෙන්න මේ පරිභ්‍රමණ ශීඝ්‍රතාවයේ සංකේතවත් කරනවා පුතේ n වලින්. හැබැයි සමහර පරණ පොත්වල මේක ලියලා තියෙනවා පුතේ පරිභ්‍රමණ සංඛ්‍යාතය කියලාත් මේක ලියලා තියෙනවා. හරිද? පරිභ්‍රමණ සංඛ්‍යාතය කියලාත් මේක ලියලා තියෙනවා. ඒතර පරිභ්‍රමණ සංඛ්‍යාතය කියලා ලියද්දි නම් ඒගොල්ලෝ සංකේතවත් කරලා තියෙන f වලින්. මේ දෙකම එක්කෙනෙක් කියන එක විතරක් පුතේ මතක තියාගන්න. හරි. මම මේකට දාන නම තමයි පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියලා. මෙන්න පුතේ බලාගන්න. මේක ඇතුළෙම ඔයාලට දෙනවා අල්ලගන්න තැනක් නේද? මොකද්ද පරිභ්‍රමණ ශීඝ්‍රතාවය? නේද? අපි දන්නවා ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? ඒකක කාලයකට කියන එක. නේද? ඒතර පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? ඒකක කාලයකට කැරකෙන පරිභ්‍රමණ ගාන. නේද? සරල කරලා ඔයාගේ මට්ටමින් කියන්න පුතේ. සරල කරලා ඔයාගේ මට්ටමින් කිව්වොත් ඔයා කියන්නේ මොකක් කියලාද? තප්පරයකට කැරගෙන වට ගාන කියන එකට. හරිනේ? එහෙනම් අපි කියනවා පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියන්නේ පුතේ තප්පරයකට කැරගෙන වට සංඛ්‍යාව කියලා අපිට ගන්න පුළුවන්. හරිනේ? එහෙනම් අපි මෙතනින් මෙන්න මෙහෙම කියනවා. මෙන්න මේ පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියන්නේ වෘත්ත චලිතයේ යෙදෙන අංශුවක් තප්පරයකට සිදු කරන වට සංඛ්‍යාවට අපි කියනවා එයාගේ පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියලා. හරි නේද පුතේ? right. එහෙනම් මෙන්න අපිට මෙතනින් ගන්න පුළුවනේ. මම මේක තවත් ටිකක් මම එහෙනම් ලියන්නද මෙහෙම. එහෙනම් පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියන කෙනා අපිට ගන්න පුළුවන්කම තියෙනවා පරිභ්‍රමණ ගණන. හරිද? එහෙම නැත්නම් කැරකිච්ච වට ගණන. මේක අපි බෙදලා දානවා පුතේ ගත වෙලා තියෙන කාලය මගින්. එතකොට ඕකට අපි කියනවා කවුරු කියලාද?
පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියලා. හරි නේද? right. දැන් මම චුට්ටක් උත්සාහ කරනවා මෙන්න මේ පරිභ්‍රමණ ශීඝ්‍රතාවයයි ආවර්ත කාලය අතර සම්බන්ධතාවයක් හදන්න. මෙන්න පුතේ මෙහෙම අපි ගමු. හරිද? දැන් අපි ගමුකෝ මෙහෙම. ඔන්න ඔය මේ t කියන ආවර්ත කාලයක් සහිතව ගමන් කරන කෙනෙක් ගමුකෝ. මොකද්ද ආවර්ත කාලයේ t කියන එකේ තේරුම? එයාට රවුමක් යන්න t කාලයයි ගත වෙන්නේ. හරි රවුමක් යන්න එයාට t කාලයයි ගත වෙන්නේ. හරි නේද? එහෙනම් ඔන්න මම ඒක ලියනවා. යන්නේ එක රවුමයි ගත වෙච්ච කාලය කැපිටල් T. හරි නේද කතාව? යන්නේ එක රවුමයි ඒකට ගත වෙච්ච කාලය කැපිටල් T. එහෙනම් මෙන්න පරිභ්‍රමණ ශීඝ්‍රතාවය සහ ආවර්ත කාලය අතර තියෙන සම්බන්ධතාවයක් වෙනවා. හරි නේද පුතේ? right. එහෙනම් ඔන්න අපි සම්බන්ධතාවය අරගෙන තියෙනවා. දැන් එතකොට මෙයාගේ මේ පරිභ්‍රමණ ශීඝ්‍රතාවය ගැන අපි කතා කරොත් පුතේ මේකේ තියෙන ඒකක නම් අපිට ලැබෙන්න ඕනේ කාගෙන්ද? මේකේ තියෙන ඒකක නම් අපිට ලැබෙන්න ඕනේ නේද? මම මේකේ ගන්නම් පුතේ. මෙයාගේ තියෙන ඒකක ගැන අපි කතා කරන්න ගියොත් එහෙම ඒකක නම් අපිට ලැබෙන්න ඕනේ පරිභ්‍රමණ ගණන. සාමාන්‍යයෙන් ওই පරිභ්‍රමණ ගණන කියන එක නම මම දක්වන්නේ වට වලින්. නැත්නම් අපි කියනවා රෙවොලූෂන් කියලා. හරිනේ? බෙදීම ගත වෙලා තියෙන කාලය නම් අපිට ඕන නම් තප්පර වලින් පෙන්වන්න පුළුවන්. හරිනේ? එහෙමනම් මට මෙතනින් ඒකකයක් යදුවේ කි කවුරු කියලාද? REV. මෙතනින් අපිට ගන්න පුළුවන් REV තප්පරයට. එහෙම නැත්නම් මම මෙතනින් ගන්නවා revolution per second කියලා ගන්නවා මේක. නේද? එහෙම නැත්නම් මම මෙයාව RPS කියලා අපි දා ගන්නවා. හරිද? මේ ඉන්නේ තත්පරයට වට. එහෙම නැත්නම් RPS කියලා ගත්ත හැකි. ඒ වගේම පුතේ තව අපිට මෙයාගේ ඒකකයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. හරි මේකේ තව ඒකකයක් හදාගන්න පුළුවන්. පරිභ්‍රමණ සංඛ්‍යාව නම් අපි වට වලින් ගන්නවා. කාලය නම් අපි මිනිත්තු වලින් ගන්නවා. හරි එහෙම වුණොත් එහෙම මෙයාගේ තියෙන ඒකක නම් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. තප්පර මිනිත්තුවට වට කියලා ගන්න පුළුවන්. හරිනේ? එතකොට මෙයාගේ තියෙන එහෙනම් මෙන්න ඒකකයක් අපි ඉදිරිපත් කරනවා RPM කියලා. එතකොට මේකේ අදහස තමයි පුතේ revolution per minute කියන එක. ඒ කියන්නේ මිනිත්තුවට වට කියන එක තමයි මේකේ අදහස. මේකේ අදහස නම් revolution per second එහෙම නැත්නම් තත්පරයට වට කියන එක තමයි මේකේ අදහස. පැහැදිලි නේද කතාව? right. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මේ වල සම්බන්ධතා හදන්න පුළුවන්. right. දැන් පුතේ බලාගන්න. දැන් මට පොඩි අවුලක් තියෙනවා. මෙන්න මේ RPS සහ RPM අතර තියෙන සම්බන්ධතාවය කොහොමද එන්නේ? එහෙනම් මම කියනවා මේ RPS හා RPM අතර තියෙන සම්බන්ධතාවය තමයි මම කතා කරන්න යන්නේ. කොහොමද පුතේ මේගොල්ලෝ අතර ගොඩනගෙන සම්බන්ධතාවය එන්නේ? මේගොල්ලෝ අතර ගොඩනගෙන සම්බන්ධතාවය කොයි විදිහටද පුතේ එන්නේ? අපිට ගන්න පුළුවන්කම තියෙනවා මෙහෙම. බලන්න පුතේ. මේ RPM කියලා කියන්නේ පුතේ විනාඩියකට කැරකෙන වටකාන. මේක මං 60න් බෙදලා දාගත්තොත් පුතේ අපිට මෙතනින් ලැබෙනවා තප්පරයකට කැරකෙන වටකාන කියලා. එහෙනම් RPM සහ RPS අතර තියෙන සම්බන්ධතාවය මෙන්න මේ විදිහට අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. හරි නේද? right. එතකොට මම කියනවා මිනිත්තුවට වට සහ තප්පරයට වට අතර සම්බන්ධතාවය ඔන්න ඔය විදිහට ලැබෙවි. හරි නේද? right. අපි එහෙනම් වැඩි ඉවර කළා දාමුද? right. අපි හතරවෙනි කාරණාව විදිහට ගන්නවා පරිභ්‍රමණ ශීඝ්‍රතාවය. නැත්නම් ඒක සංකේතවත් කරනවා n වලින්. එහෙම නැත්නම් පුතේ ලියා ගන්න පරිභ්‍රමණ සංඛ්‍යාතය මේ එකම රාශිය තමයි පුතේ එක එක කාලවලදී හඳුන්වපු නම් වෙනස්. ඒ කාලේ දැන් අපි හඳුන්වන්නේ පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියලා. පරණ පොත්වල තාමත් තියෙන්නේ පරිභ්‍රමණ සංඛ්‍යාතය කියලා. ඒක සංකේතවත් කරනවා f වලින්. හරි නේද පුතේ? right. අපි මෙහෙම කියමු. ඒකක කාලයකදී සිදු කරන පරිභ්‍රමණ ගණන ඒකක කාලයකදී සිදු කරන පරිභ්‍රමණ ගණන පරිභ්‍රමණ ශීඝ්‍රතාවය ලෙස හැඳින්වෙයි. හරි. එහෙනම් පුතේ ඔයාලට මෙතනින් ගත්ත හැකි සමීකරණයකින් අපි ලිව්වොත් පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කියන කෙනා වෙනවා පරිභ්‍රමණ ගණන බෙදීම ගතවන කාලය කියලා. right. ලියා ගන්න පුතේ. right. අපි මෙහෙම කියමු. ඊට පස්සේ මෙන්න මේ සමීකරණය හදාගත්ත විදිහ ගැන කතා කරන්න ගියොත් ඇත්තටම ඔය හැදිච්ච විදිය ඕනේ නැහැ. හරිද? මේ ටික කටපාඩමේ දාගන්න පුළුවන් නම් නේද? අපි උකට කියනවා පොඩ්ඩක් ගිරව දාගන්නවා කියලා. නේද? මේ ටික කටපාඩමේ තියාගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ඔය හැදිච්ච විදියවල් අහන්නේ නැහැ. හරිනේ? right. කමන්න අපි මෙහෙම කියමු. අපි කියමු මෙහෙම. යම් අංශුවක ආවර්ත කාලයේ කැපිටල් T නම්
යම් අංශුවක ආවර්ත කාලය කැපිටල් T නම් වාට ගන්න පුළුවන්කම තියෙනවා මෙතනින් එනවා n වලගේ සමානයි 1ට කැපිටල් T කියලා. හරි නේද පුතේ? මොකද ඒකේ අදහස පුතේ මේ T කියන එකේ අදහස මොකද්ද? රවුමක් යන ගත වෙන කාලය. ඒතර පරිභ්‍රමණ ගන්න රවුමයි. ගත වෙලා තියෙන කාලය කැපිටල් T. ඒතර පරිභ්‍රමණ ශීඝ්‍රතාවය නම් එනවා 1ට කැපිටල් T කියලා. රයිට්. ඊට පස්සේ අපි ගමු. කියමු මෙහි ඒකක ඔව් හදලා ගන්න පුතේ පරිභ්‍රමණ ගාන රෙවොලූෂන් වලින් තප්පර නැත්නම් කාලී තප්පර වලින් එහෙනම් රෙවොලූෂන් per second කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියනවා RPS කියලා. අදහස තමයි තප්පරයකට කැරකෙන රවුම් ගාන කීයද කියන එක. ඊට පස්සේ එහෙමත් නැත්නම් අපිට මෙයාගේ ඒකකයක් හැදුවේ කි රෙවොලූෂන් per minute කියලාත් අපිට ඕනනම් ඒකකයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ අය අතර දින සම්බන්ධතාවය ගත්ත හැකි RPS හා RPM අතර සම්බන්ධය එනවා RPS සමානයි RPM බෙදීම 60යි කියලා. හරි. දැන් බලා ගන්න පුතේ. දැන් ඔයා මේ n ගැනත් දන්නවා. ඒ කියන්නේ පරිභ්‍රමණ ශීඝ්‍රතාවය ගැනත් දන්නවා. කෝණික ප්‍රවේගය ගැනත් දන්නවා. දැන් මට ඕනේ මේ දෙන්න එකට සෙට් කරන්න. හරි නේද? එහෙනම් මෙන්න මම තව තරුවක් දාලා ගන්නවා පුතේ. මේ n හා ඔමේගා අතර තියෙන සම්බන්ධතාවයක් මම ගොඩනගන්න යන්නේ. හරි නේද? ඔන්න බලා ගන්න මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ඔන්න මම හදනවා. මෙන්න මෙහෙමයි ගන්නෙ. අපි මේ වෙද්දි දන්නවා ඔමේගා වලගේ සමානයි පුතේ 2යි බෙදීම කැපිටල් T කියලා. හරිද? මම මේක ෂූටක් මොඩිෆයි කරන්නද? මෙහෙම නිකන් කැතයියෝ කියලා මට හිතෙනවා. හරිද? මේක මම දානවා 2යි වාරයක් 1ට කැපිටල් T කියලා. කමන්නේ නෑනේ. මෙහෙම ලියන්න පුළුවන් නේ. එහෙමනම් පුතේ ඔයාට මේ මෙතනින් ගන්න පුළුවනි ඔමේගා වලගේ සමානයි 2යි වාරයක් 1ට කැපිටල් T කියන කෙනාට දාමු කවුරු කියලාද? n කියලා දාමු. හරිනේ? එයාට දැම්ම n කියලා. එහෙනම් මෙන්න ඔබට ඇවිල්ලා තියෙනවා කෝණික ප්‍රවේගය සහ පරිභ්‍රමණ ශීඝ්‍රතාවය අතර සම්බන්ධයක්. ඔමේගා සමානයි 2n කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මතක තියාගන්න පුතේ ඔයාට දැන් පරිභ්‍රමණ ශීඝ්‍රතාවයක් දීලා තියෙනවා නම් කෝණික ප්‍රවේගය කීයද කියලා ගත්ත හැකි. නැත්නම් කෝණික ප්‍රවේගයක් තියෙනවා නම් පරිභ්‍රමණ ශීඝ්‍රතාවය කීයද කියලා ගත්ත හැකි. හැබැයි පොඩි කතාවක් මේකේ තියෙනවා. මේකේ පුතේ ඔබට n විදිහට භාවිතා කරන්න පුළුවන්නේ මම කියනවා n ලෙස ආදේශ කළ හැකි RPS අගයයි. එතකොට මේක තමයි ඔයාලට ආදේශ කරන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? ඒ අරින්න මේ n වලට RPM වලින් එහෙම ආදේශ කරන්න බෑ. එහෙම වුණොත් එහෙනම් මේක තප්පරයට රේඩියන් වලින් නෙවෙයි එන්නේ වෙන එකකින් එන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන් මෙතන n වලගේ RPS වලින්ම ආදේශ කිරීමක් කළ යුතුයි. හරි නේද පුතේ? right. අපි එනම් පොඩි තරුවක් දාලා ගමු. n හා ඔමේගා අතර සම්බන්ධතාව. ගන්න පුතේ. ඔමේගා සමානයි 2ට කැපිටල් T මගින් ඔබ මෙතනින් හදා ගන්න එන. ඔමේගා සමානයි 2යි වාරයක් 1ට කැපිටල් T. ඉතින් 1ට කැපිටල් T වෙනුවට මම දා ගන්නවා n කියලා. ඒ වුණොත් ඔමේගා සමානයි 2n කියලා වට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මෙතනදී කියමු පුතේ මෙහි n ලෙස ආදේශ කළ යුත්තේ නැත්නම් ආදේශ කළ හැක්කේ RPS අගය පමණි. බලගන්න පුතේ දැන් අපි කතා කරන්න යන්නේ කේන්ද්‍ර අභිසාරී තෝරණය ගැන. එහෙම නැත්නම් අපි ආව සංකේතවත් කරනවා AR වලින්. හරි බලගන්න මෙන්න මේම. මම මේක පොඩ්ඩක් හදලා පෙන්නනවා. හරිද? එතකොට මේකේ මේ හදලා ගන්න විදිහ පුළුවන් අය තේරුම් ගන්න. අනිත් අය කෙලින්ම සමීකරණ කටපාඩම් කරගත්තත් ඇති. හරිද? මෙන්න බලා ගන්නකො ගන්න විදිහ. දැන් අපි ගමු මෙහෙම. මෙන්න වෘත්ත චලිතයේ දෙන අංශුවක් ඉන්නවා. හරිද? මෙයා මෙන්න මෙහෙම මෙන්න මේ ලක්ෂ්‍යයේ කේන්ද්‍රකට කරගෙන අපි හිතමු ඔමේගා කියලා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවයි කියලා ගමුකෝ. හරිද? දැන් අපි හිතමු මෙහෙම. මෙයා ඉස්සලම මෙන්න මේ ලක්ෂ්‍යයේ ඉන්නේ. හරිද? මේ ලක්ෂ්‍යයේ ඉඳිද්දි පුතේ යාගේ වේගී දිශාව යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ පැත්තට. හරිද?
ඊට පස්සේ අපි හිතමු එයා දැන් ඔන්න තීටා කියලා කෝණකින් භ්‍රමණය වෙලා මෙන්න මේ හරියට ඇවිල්ලා තියෙනවා කියලා අපි හිතමු. මේක දැන් තීටා කියලා කෝණකින් භ්‍රමණය වෙලා මෙන්න මේ හරියට ඇවිල්ලා තියෙනවා. මේක පුතේ තීටා කියලා කෝණකින් භ්‍රමණය වෙලා මේ හරියට එද්දි එයාගේ චලනය වන දිශාව පවතින පුතේ මෙන්න මේ වගේ පැත්තකට. හරිනේද? මේ කෝණේ තීටා. දැන් ඔන්න පුතේ බලා ගන්න වෙච්ච දේ. හරිද? මම මෙතනින් ගන්නවා මේ තියෙන්නේ A, මේ තියෙන්නේ O කියලා දාමු. සමායන. මේ තියෙන්නේ O, මේ තියෙන්නේ A කියලා අපි ගමු. ඊට පස්සේ මෙතන මේ තියෙන ලක්ෂය මම දාගන්නම් A' ලක්ෂය කියලා. right. ඒ වගේම අපිට මෙයාට මෙතන ඉඳන් මේ දක්වා එන්න අපි හිතමු සිම්පල් t කියලා කාල සීමාවක් ගත වුණයි කියලා. හරි. දැන් ඔන්න පුතේ බලා ගන්න වෙන දෙය. දැන් මම ඉස්සෙල්ලම සලකනවා මෙහෙම. මෙන්න මේ අංශුවේ O දිශාවට තියෙන ත්වරණය මම බලනවා. හරිද? එහෙනම් මම මෙයාගේ බලනවා ආරම්භක මෙයාගේ මම බලනවා ආරම්භක O දිශාවට තියෙන ත්වරණය. සමාවෙන්න. O දිශාවට තියෙන ප්‍රවේගය. මේ බලන්න ආරම්භයේ O දිශාවට පුතේ මොකුත් ප්‍රවේගයක් එහෙම තියෙනවද? නෑ නේද? ඇයි? අංශුව යන්නේ මෙහෙටනේ. ඉතින් මෙහෙට ප්‍රවේගයක් නෑ. හරිනේ? ඊට පස්සේ මම බලනවා මේ t කාලයකට පසු. හරි t කාලයකට පසු O දිශාවට තියෙන ප්‍රවේගය කීයද කියලා. මේ බලන්න. t කාලයක් ගත වුණාට පස්සේ මෙයා මෙතෙන්ට ඇවිල්ලා. හරිනේ? එහෙනම් මට පුළුවනි මෙන්න මෙතනින් මේ දීලා තියෙන ප්‍රවේගය තියෙන්නේ. මෙයාගේ දැන් මේ තියෙන ප්‍රවේග සංරචකය මම මේ පැත්තට පොඩ්ඩක් විභේදනය කරගන්නවා. හරි නේද පුතේ? right. බලගන්න හරියද කියලා දැන්. මෙතනින් මේ තියෙන කෝණයේ අංශක 90යි කියලා කමු. එහෙනම් මේ කෝණේ θ නම් පුතේ මේ කෝණේ 90 ඍණ θ කියලා එනවා. ඒ කියන්නේ එහෙනම් අපි මෙතනින් මේකේ ලම්බකයක් වගේ එකක් දාගත්තොත් මෙන්න මේ කෝණේ θ වෙනවා. හරි නේද? right. දැන් එහෙනම් උදව් කරන්නකෝ. දැන් මෙයාගේ මේ පැත්තට තියෙන්නේ v කියලා ප්‍රවේගයක්. එහෙනම් මේක මෙහෙට කැඩුවොත් v cos θ. මේක මෙහෙට කැඩුවොත් v sin θ කියලා එනවා. එහෙනම් පුතේ මෙයාගේ පැත්තට තියෙන ප්‍රවේගය නම් එනවා v sin θ කියලා. හරි නේද පුතේ? එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. එම නිසා මෙයාගේ මම ඉදිරිපත් කරනවා කේන්ද්‍රාභිසාරී. හරිද? කේන්ද්‍රයේ දිහාවට පවතින කියන එක මම ලියනවා කේන්ද්‍රාභිසාරී ත්වරණී කියලා මම ගන්නවා. අපි දන්නවා මේ කේන්ද්‍රාභිසාරී ත්වරණී කියලා කියන්නේ පුතේ මෙයාගේ මේ කේන්ද්‍රයේ දිහාවට සිදු වෙලා තියෙන ප්‍රවේග වෙනස. එහෙනම් ප්‍රවේග වෙනස නම් එනවා කවුරු කියලාද? v sin θ ඍණ බිඳුවයි. හරිද? බෙදලා දානවා පුතේ කාගෙන්ද? ගත වෙලා තියෙන කාලය මගින්. හරි නේද? අපි සාමාන්‍යයෙන් ත්වරණී කියන කෙනාව ගන්න ප්‍රවේග වෙනස බෙදීම ගත වන කාලය. මේ බලන්න. පටන් ගද්දි ප්‍රවේගයක් තිබ්බේ නැහැ. අන්තිම හරියට යද්දි නැත්නම් t කියන කාලයකට පස්සේ මෙහෙට ප්‍රවේගයක් වර්ධනය වෙලා. හරි. එහෙනම් කේන්ද්‍රාභිසාරී ත්වරණී කියන කෙනාව මම සංකේතවත් කරනවා r වලින්. එහෙනම් මෙයාව නම් එනවා කවුරු කියලාද? v sin θ බෙදීම t කියලා අපිට දාගන්න පුළුවන්. හරි. තව කතාවක් තියෙනවා පුතේ. අපිට මෙතනින් කියන්න පුළුවන්කම තියෙනවා මැත්ස් කරන අය එහෙමනම් දන්නවා. තවද θ කුඩා වෙද්දී θ වලගේ කුඩා වෙද්දී පුතේ sin θ වලගේ වාට ආසන්න කරන්න පුළුවන්කම තියෙනවා θට. හරිනේ? එහෙම වුණොත් එහෙම ඔයාලට මෙතනින් ලියන්න පුළුවනි. මෙයාගේ මේ කේන්ද්‍රයේ දිහාවට තියෙන ත්වරණය මේක නම් එනවා v වාරයක් θ බෙදීම t කියලා. ඉතින් මේ θ බෙදීම t කියන්නේ නම් කාටද පුතේ? අපි කලින්ම කිව්වා θ බෙදීම t කියන්නේ මේකට. එහෙනම් ඔයාට මෙයාගේ කේන්ද්‍රයේ දිහාවට තියෙන ත්වරණය නම් ලබා ගන්න පුළුවන් v වාරයක් ඔමේගා කියලා එනවයි කියලා. පැහැදිලිද පුතේ? right. දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආයෙ නේ. දැන් මෙයාගේ මේ කේන්ද්‍රාභිසාරී ත්වරණී කියන කෙනාව ඔබට පුළුවන්කම තියෙනවා මේ v සහ ඔමේගා වලින් ගන්න. නේද? මේ තියෙන්නේ මේ රේඛීය වේගයේ කෝණික ප්‍රවේගයයි. ওই දෙකම ඔකස්සට ආවොත් එහෙම කරදරයක් වෙනවනේ. එහෙනම් මම මේකට භාවිතා කරනවා මෙහෙම v සමානයි r ඔමේගා මගින්. ඔන්න ඔබට භාවිතා කරන්න පුළුවනි මෙතනින් එනවා r වලගේ සමානයි මෙතනින් අපි දාමු v වෙනුවට නම් දාමු r ඔමේගා වාරයක් ඔමේගා. ඒ කියන්නේ r වලගේ නම් අපිට ගන්න පුළුවනි r ඔමේගා වල වර්ගී කියලා. හරි නේද? ඊට පස්සේ තවත් විදිහකට අපිට ඕනනම් මෙයාව ලියන්න පුළුවන්කම තියෙනවා මෙහෙම r වලගේ සමානයි මෙතනින් මම දානවා v වාරයක් ඔමේගා මෙතනින් උක්ත කරොත් මේක නම් ඉන්නේ v වර්ගයට v යට r කියලා. එහෙමනම් පුතේ මෙතනින් මේ දෙන r වලගේ නම් v වර්ගයට සිම්පල් r කියලා. එහෙනම් පුතේ මෙන්න මම අරගෙන තියෙනවා කේන්ද්‍රාභිසාරී ත්වරණී සඳහා වන ප්‍රකාශන දෙකක්. හරි නේද? මම ඕනනම් ඉඩ තියෙන විදිහට මෙන්න මෙතනින් පුතේ ලියලා දාන්නම්
මෙයාගේ තියෙන මේ කේන්ද්‍ර අභිසාරී ත්වරණ නම් එනවා කවුරු කියලාද? එකක් ඔමේගා වර්ග r එහෙම නැත්නම් v වර්ගයට r කියලා. ඉතින් ඔන්න ඔය විදිහට වාට මෙතනින් කේන්ද්‍ර අභිසාරී ත්වරණ සඳහා වන ප්‍රකාශන ඉදිරිපත් කිරීමක් කරගන්න පුළුවනි. රයිට්. අපි එහෙනම් වැඩේ පටන් ගමු. 6 වෙනි මාතෘකාව කේන්ද්‍ර අභිසාරී ත්වරණය. රයිට්. අපි මෙහෙම කියමු. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක කේන්ද්‍රයේ දිශාවට බලයක් පවතී. එබැවින් කේන්ද්‍රයේ දෙසට යොමු වන ත්වරණයක්ද පැවතිය යුතුය. කියමු මෙය කේන්ද්‍රාභිසාරී ත්වරණයේ ලෙස හැඳින්වෙයි. රයිට්. එනම් පොතේ අපි වැඩේ පටන් ගමු. ඇඳ ගන්න රූප සටහන. එතකොට මේ වෘත්ත චලිතයේ යෙදෙන අංශුව මම මේ සලකන්නේ. හරි. මේ මම සලකන්නේ වෘත්ත චලිතයේ යෙදෙන අංශුව. එතකොට මෙයාගේ මූලිකව ගත්තොත් AO දිශාවට ප්‍රවේගයක් නැහැ. හැබැයි T කාලයකට පස්සේ නම් මෙයාගේ AO දිශාවට ප්‍රවේගයක් තියෙනවා. හරිද? මේකේ මේ පැත්තේ විභේදන සංරචකය ගත්ත හැකි. රූපසටහන ඇඳ ගත්තට පස්සේ පුතේ ඔයා එන්න මෙතෙන්ද ආරම්භී AO දිශාවට තියෙන ප්‍රවේගී බිඳුවයි T කාලයකට පස්සේ AO දිශාවට තියෙන ප්‍රවේගී v sin θ. එහෙනම් කේන්ද්‍ර අභිසාරී ත්වරණී කියන කෙනාව නම් එනවා ප්‍රවේග වෙනස බෙදීම ගත වන කාලයෙන්. එහෙනම් අපිට මෙතනින් කේන්ද්‍ර අභිසාරී ත්වරණය AR කියන කෙනා වෙනවා v වාරයක් sin θ බෙදීම t කියලා. ඊට පස්සේ අපි කියනවා තවද θ කුඩා වෙද්දී sin θ වලගේ ආසන්න වශයෙන් බිඳුවට සමාන වෙනවා. ඒ වුණොත් AR වලගේ සමානයි v වාරයක් θ බෙදීම t කියලා ගන්න පුළුවන්. එහෙමනම් AR වලගේ නම් එනවා v වාරයක් ඔමේගා කියලා. හරි. ඊට පස්සේ අපි කියමු තවද v සමානයි r ඔමේගා මගින් right. ඔයාලට පුළුවන්කම තියෙනවා පුතේ අතනින් අර තියෙන v වෙනුවට r ඔමේගා කෙනෙක් දාමු. එමුණු දෙනවා AR වලගේ සමානයි r වාරයක් ඔමේගා වල වර්ගී කියලා එනවා. හරිද? ඒ වගේම තව ඕනනම් මට පුළුවන්කම තියෙනවා ඔමේගා වෙනුවට දානවා v බෙදීම r එකක්. දාගත්තොත් AR වලගේ එනවා v වර්ගයට සිම්පල් r කියලා. right. එහෙනම් අපිට ගන්න පුළුවන්කම තියෙනවා එන අපි කියමු මේ අනුව පොදු වශයෙන් AR වලගේ නම් එනවා ඔමේගා වර්ග r එහෙම නැත්නම් v වර්ගයට r කියලා. පැහැදිලිද පුතේ? right. එහෙනම් ඔන්න ඔය විදිහට වාට කේන්ද්‍ර අභිසාරී ත්වරණයේ සඳහා වන ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරි නේද පුතේ? right. හරි. බලා ගන්නකො පුතේ. ඊළඟට මම ඔයාලට කතා කරන්න යන්නේ මේ කේන්ද්‍ර අභිසාරී බලය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න යන්නේ. මෙන්න පුතේ බලා ගන්නකො. අපි මෙහෙම ගමු. මෙන්න බලා ගන්න මම මෙහෙම කරනවා. මම මේ තන්තුවක් අරගෙන මෙන්න මේ තන්තුවේ කෙලවරකට ගල් කැටයක් ගැට ගහලා මම මෙතනින් මේ තියෙන තන්තුව මේ විදිහේ තියෙන මේ තිරස් වෘත්තයක කරකවනවා. හරිද? මෙයා මේ විදිහට පුතේ අපි තිරස් වෘත්තයක කරකවද්දී අපේ අතට දැනෙනවා මෙන්න මේ තන්තුව මගින් අපේ අත මත ආතතික බලයක් ඇති කරනවා කියලා. එතකොට මේ තන්තුව මගින් අත මත ආතතික බලයක් ඇති කරනවා නම් මෙතනින් මේ තියෙන තන්තුව මගින් මෙන්න මේ අංශුව මත ආතතික බලයක් ඇති කරවන්න ඕනේ මේ පැත්තට. හරි නේද පුතේ? ඒ කියන්නේ මොකද්ද අපිට මෙතනින් කියන්න පුළුවන්? මෙන්න මේ අංශුව මත කේන්ද්‍රයේ දිහාවට යොමු වෙච්ච බලයක් හැම වෙලාවකම පවතිනවා. හරිද? ඒ කියන්නේ අපි දැන් මෙයාව අරගෙන පුතේ අපි මෙතනින් මේ තියෙන අංශුවක් අරගෙන ඔහොම තිරස් වෘත්තයක කරකවනවා නම් පුතේ අපේ අතට දැනෙනවා නිරන්තරයෙන්ම මෙන්න මේ අංශුව මගින් නැත්නම් මේ තන්තුව මගින් අපේ අත මත බලයක් ඇති කරනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් නිරන්තරයෙන්ම මෙන්න මේ අංශුව මත කේන්ද්‍රයේ දිහාවට බලයක් යොමු වෙලා තියෙනවා. මෙන්න මේ බලයට මම කියනවා කේන්ද්‍ර අභිසාරී බලය කියලා මම කියනවා. හරිද? මේකට අපි කියනවා කේන්ද්‍ර අභිසාරී බලය කියලා.
හරි. මෙන්න පුතේ බලා ගන්න. දැන් අපි ඔය කේන්ද්‍ර අභිසාරී බලය සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ F වලින්. හරි. මෙන්න මෙහෙම පුතේ ඔයාලට කියන්න පුළුවන්කම තියෙනවා දැන්. හරිද? right. දැන් මට ඕනි මේ කේන්ද්‍ර අභිසාරී බලය හැදෙන්නේ කොහොමද කියලා අපිට ගන්න ඕනේ. දැන් ඕකට බොහොම ලීසි උදව්වක් තියෙනවා අපි ගාව. අපි කලින්ම කිව්වනේ මේ අංශුව භ්‍රමණය වෙද්දී කේන්ද්‍රයේ දිහාවට යොමු වෙච්ච ත්වරණයක් තියෙනවා කියලා. මෙන්න මේ පවතින කේන්ද්‍ර අභිසාරී ත්වරණයේ හින්දා තමයි මෙයා මත මේ කේන්ද්‍ර අභිසාරී බලය කියන එක නිර්මාණය වෙන්නේ කියලා අපි ගන්නවා. හරි නේද වැඩි? එහෙමනම් ඔබට කියන්න පුළුවන් ඔන්න ඔය කේන්ද්‍ර අභිසාරී බලය කියන කෙනා නිර්මාණය වෙන්නේ කේන්ද්‍ර අභිසාරී ත්වරණයේ ප්‍රතිඵලයක් විදිහට. එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා මෙතනින් මේ තියෙන අංශුවට කේන්ද්‍රයේ දෙසට මෙතනින් මේ තියෙන අංශුවට කේන්ද්‍රයේ දෙසට බලයන් ටික සලකලා මට F සමානයි m යෙදීමක් කරන්න පුළුවන්. එහෙමනම් අපිට මෙතනින් එනවා F සමානයි m a වලගේ නම් මට දාගන්න පුළුවන්කම තියෙනවා පුතේ ඔමේගා වර්ග r කියලා දාගත්ත හැකි. එහෙමත් නැත්තම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා m ඔමේගා වර්ග බෙදීම r වලට කැමති නැත්තම් ඔයාලට පුළුවන් මෙතනින් v වර්ගයට r කියලා භාවිතා කරන්න. එහෙමනම් පුතේ මෙන්න කේන්ද්‍ර අභිසාරී ත්වරණය සඳහා වන ප්‍රකාශනය. F සමානයි m v වර්ගයට r එහෙම නැත්නම් m ඔමේගා වර්ග r කියලා අපිට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි නේද වැඩි? right. අපි එහෙනම් මෙහෙම ඉවරයක් කළා දාමු පුතේ. හත්වෙනි මාතෘකාව විදිහට අපි ගන්නවා කේන්ද්‍ර අභිසාරී බලය අපි F කියලා දාගමු. right. මෙහෙම කියමු පුතේ. කියමු කේන්ද්‍රයේ දෙසට ත්වරණයක් පවතින බැවින් කේන්ද්‍රයේ දෙසට ත්වරණයක් පවතින බැවින් මෙහි කේන්ද්‍රයේ දෙසට යොමු වන බලයක්ද පැවතිය යුතුය. right. එහෙනම් අපි කියමු අංශුවට නැත්නම් අංශුව මත කේන්ද්‍රයේ දෙසට පවතින බල සලකා F සමානයි m යෙදීමෙන් වාට පුළුවන් පුතේ මෙන්න මේ සමීකරණයන් දෙක ලබා ගන්න. හරිද? m ඊට නම් දැම්මා එකපාරක් ඔමේගා වර්ග r කියලා අනිත් පාර දැම්මා m v වර්ගයට r කියලා. ඉතින් ඔන්න ඔය කියන සමීකරණයන් වාට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. right. එහෙනම් අවශ්‍යයි සම්පූර්ණ කිරීමක් කරගන්න. right. අගනක පුතේ දැන් අපිට ඊට පස්සේ සාකච්ඡා කරන්න තියෙන්නේ වෘත්ත චලිතයේ තියෙන යෙදීම් පිළිබඳව තමයි සාකච්ඡා කරන්න යන්න තියෙන්නේ. හරිනේ. හැබැයි අද දවසේදී මම වෘත්ත චලිතයේ තියෙන යෙදීම් පිළිබඳව ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? මම අර කලින් කිව්වා වගේම තමයි නේද? මොකද මේ වෘත්ත චලිතයේ තියෙන යෙදීම් ටික අපි කතා කරන්න යනවා නම් ඔබට මෙන්න මේ කියන සමීකරණ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ සමීකරණ යොදා ගන්න පුළුවන් තැන් ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් විතරයි පුතේ මේ වෘත්ත චලිතයේ තියෙන යෙදීම් වලට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා ඔයාලට තව ටිකක් කල් දෙන්න. තව සතියක කාලයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සමීකරණ ටික පාඩම් කරලා මේවා ආවි කොහොමද කියලා කුරුටු ගාලා මේවා ප්‍රගුණ කිරීමක් කරගන්න වෘත්ත චලිතයේ තියෙන යෙදීම් වලට කලින්. හරිනේද? හැබැයි මේ ටික පුතේ ආපහු ඔයාලට ප්‍රගුණ කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා අපි නිබන්ධනයේ. අපි නිබන්ධනයේ ඔබට දීලා තියෙනවා මූලිකව වගු 6ක් මං හිතන්නේ දීලා තියෙනවා. මෙන්න මේ වගු 6 සම්පූර්ණ කරගත්තොත් මේ කියන සියලු සමීකරණයන් ටික ඔබට ලැබෙනවා. හරිද? මේ සමීකරණයන් ටික භාවිතා කරමින් තමයි වගු ටික පුරවන්න තියෙන්නේ. ඒක නිසා පුතේ මේකේ මූලිකව තියෙන වගු 6 පුරවන්න. ඒ වගේම ඔයාලගේ 7 සහ 8 කියන ගණන් දෙකත් පුතේ මේක යටතේදීම හදා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න ඔය ගැටලු ටික හදලා ලබන සතියේ ඉන්න අපි ඉතිරි කාරණා ටික කතා කරමු. හරි. බලා ගන්න පුතේ. ඇත්තටම මේ වෘත්ත චලිතය කියන පාඩම අද දවසේ ඔයා ඉගෙන ගනිද්දී ඔයාලට පොඩි අවුලක් තියෙන්න ඇති. හරි. ඔයාලට නිකන් මේ වෘත්ත චලිතය නිකන් පුළුවන් වගේ නේද? එන විදිහ තේරෙනවා. හැබැයි නිකන් ෆීල් වෙන්නේ නැහැ. නේද? නිකන් අර පුළුවන් වගේ දැනෙන්නේ නැහැ. වෙනම ගතියක් වගේ නිකන් දැනෙනවා ඇති. නේද? පොඩි නිකන් අවුලක් වගේ, අවුල් වගේ ගතියක් එමාට දැනෙනවා ඇති. හරි. මොකක්ද අවුල් වගේ ගතියට හේතුව? රයිට්. මෙන්න පුතේ බලා ගන්න. දැන් අපි සාමාන්‍ය රේඛීය චලිතය සම්බන්ධව තියෙන කාරණා කතා කරද්දී මේවල තියෙන විස්ථාපනීය ප්‍රවේගී ත්වරණී කියන ඒවා දැන් අපි 8 වසරෙන් විතර තමයි අහන්න පටන් ගත්තේ. ඊට පස්සේ නේද නිව්ටන් නියම කාර්ය ශක්තිය ක්ෂමතාවී කියන දේවල් අපි එහෙම්මින් අහලා ආවි. හරි. එතකොට A level වලට ඇවිල්ලා අපි කරේ පුතේ අර O level කාලේ ඉගෙනගෙන තිබිච්ච ටික තව ටිකක් ගැඹුරට ගිහිල්ලා අධ්‍යයනය කරපු එක. හැබැයි දැන් මොකද්ද වෙන්නේ? අද දවසේදී ඔයා ඉගෙනගෙන තියෙන අලුත්ම කාරණා ටිකක්. නේද? මේවා ඔයා කොහෙන්වත් මේ දක්වා ඉගෙනගෙන නැහැ. හරිද? අද දවසේ තමයි අලුතෙන්ම ඇහුවේ.
ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? මේක ඇහුවට එක පාරටම ඔයාගේ ඔළුවට යන්නේ නැහැ. හරිද? මම මේක අර උදාහරණයකින් කියනවා නම් මට පුළුවන් ඔයාලට ඩ්‍රයිවිං කරන විදිහ කියලා දෙන්න නේද? මම කියනවා නේද දකුණට හරවද්දි සිග්නල් දාන්නේ මෙහෙමයි, වමට හරවද්දි සිග්නල් දාන්නේ මෙහෙමයි, බ්‍රේක් එක පාගන්නේ මෙහෙමයි, ඇක්සලරේටර් එක පාගන්නේ මෙහෙමයි. නේද? ඊට පස්සේ එක මොකක් හරි එකක් දකිද්දි ටක් ගාලා බ්‍රේක් ගන්න ඕනේ එහෙම කියලා කියනවා. ඊට පස්සේ මම කියනවා මෙහෙමයි ඔයා මේ 60 කිලෝමීටර් 70ක විතර වගේ වේගෙන් යනවා නම් නේද? සාමාන්‍යයෙන් ඔය ඉස්සරහා තියෙන බාධකේ මීටර් 50ක විතර වගේ දුරින් ඉඳිද්දි ඔයා බ්‍රේක් එක පාගන්න ඕනේ කියලා මම කියනවා. නේද? දැන් ඔයා අහනවා මොකද? නේද? කොහොමද මම මීටර් 50ක් දන්නේ? නේද? ටේප් එකක් අරගෙන යන්න වෙයි නේද? නේද? මිනිහෙක් ඉදරම් පයින්නවනම් මං කියන 70 යනවා මීටර් 50කට විතර කලින් බ්‍රේක් ගන්න පටන් ගන්න කියලා. මල්ල කෙලියයි නේද? අපි ටේප් එකක් අරගෙන යනවා මීටර් 50ම ඉන්න නේද? ඉතින් මොකද්ද වෙන්නේ පුතේ? ඊට පස්සේ මම කියනවා නේද? ඔයා මේ පාරේ ඉඳන් මෙන්න මෙච්චරක් හැම වෙලෙම ඇතුලෙන් වාහනේ අරගෙන යන්න කියලා කියනවානේ. ඔයා කොහොමද ගන්නෙ නේද? ටේප් එකක් තියෙනවා වෙයි. වාහනේ මෙච්චරක් ඇතුලෙන් අරගෙන යන්න කියලා කියන්නේ. හරිද? දැන් පුතේ මොකද්ද වෙන්නේ? ඕකට තමයි ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. මට පුළුවන් සිද්ධාන්ත කාරණා ටික කියන්න නේද? ඔය මිනිහෙක් පනිද්දි නේද නැත්නම් මොනවා හරි වස්තුවක් තියෙනවනම් ඒකට මීටර 50ක් කලින් බ්‍රේක් එක ගහන්න. ඔයාගේ 60 කිලෝමීටර් 20කින් විතර වගේ යනවා නම් මීටර 10ක් විතර තියලා බ්‍රේක් එක ගැහුවත් ඇති. එහෙම කියලා කියනවා. නේද? හැබැයි ඒවා එතකොට ඔබ හිත කරන්න ගියොත් එහෙම ඔබ අනිවාර්යයෙන්ම උතනදී අසීරුතාවයටපත් වෙනවා. මේක ඇඟ ඇතුලේ මෙන්න ඕනේ නේද? ඕක ටික කාලයක් ඔයා ඩ්‍රයිවිං ප්‍රැක්ටිස් කරාට පස්සේ ටික කාලයක් ඔයා වාහනය ඩ්‍රයිව් කරාට පස්සේ ඔය බ්‍රේක් ගහනවා කියන එක නේද ඊට පස්සේ මේ නේද සිග්නල් ලයිට් දානවා කියන එක මේවා සාමාන්‍යකරණය වෙනවා. මේවා ආය අමුතුවෙන් හිතලා කරන්න අවශ්‍ය කරන දේවල් බවටපත් වෙන්නේ නැහැ. ඉතින් මං වාට කියන්නේ ඔන්න ඔතෙන්ද ඔබපත් වෙන්න පුතේ. ඔතෙන් ඔයාපත් වුණාට පස්සේ ඔබ මේක ඇතුලේ විශිෂ්ටයෙක් වෙනවා. ඒක නවත්තන්න බෑ. හරිද? කරන්න තියෙන හොඳම දේ තමයි පුතේ මූලික කාරණා ටික පැහැදිලිව අවබෝධ කරගන්න. දැන් අපි අද දවසේ උත්සාහ කරේ මූලික කරුණු සියල්ල නිර්වුල්ව ඔයාලට කියලා දෙන්න. ඔන්න අපි නිර්වුල්ව කියලා දීලා තියෙනවා. ඔයා දැන් ආපහු බලන්න නේද? මේකේ සමහරුන්ට මේ කියන්නේ ඔන්ලයින් එකක් විදිහට. එතකොට ඒගොල්ලොන්ට නැවත වතාවක් අපි මේ ටික රෙකෝඩින් එකක් විදිහට දානවා. ඕක අරගෙන බලන්න. එකපාරකින් තේරෙන්නේ නැත්නම් තව පාරක් බලන්න. ඒ පාර තේරුනේ නැත්නම් තව පාරක් බලන්න. එහෙම තේරුනේ නැත්නම් තව පාරක් බලන්න. කොහොම හරි කමන්නේ. කී පාරක් හරි කමන්නේ බලලා හොද්දට මේක තේරුම් අරගන්න. මේක බලන්න ඔයාට මේ තේරෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ කියන හැම වචනයක්ම තේරුම් ගන්න යන්න පටන් ගන්නවා. ඔබ ටික වෙලාවක් මේක බලපුවම. එක පාරක් බලලා දවස් දෙකකට විතර පස්සේ ආභෞසරයක් මේක බලන්න. තව දවස් දෙකකට විතර පස්සේ ආභෞසරයක් මේක බලන්න. තව දවස් දෙකකට විතර පස්සේ ආභෞසරයක් මේක බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මේක තේරුම් යනවා. හරි මේ සමීකරණ ටික නිකම්ම කටපාඩම් වෙනවා. එහෙම වෙච්ච ගමන් පුතේ ඔයාට මේකේ තියෙන ගණන් ටික හදන්න පුළුවන්. හරිද? මේක පුතේ මොනවා හරි කරලා ඔයාගේ කරගන්න ඔයාට සමීප කරවගන්න. හරි. අපි එහෙනම් පුතේ අදට මෙතනින් අපේ වැඩසටහන අවසන් කරනවා. අපි එහෙනම් බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේදී වෘත චලිතයේ තියෙන ජෙදීම් පිළිබඳව ඔයත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්.